ආදිවේදී ඉදවතුනි මම වසන්ත මිලිගේ කැඳවුරුකල් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද දවසේදී මේ රටේ පහුගිය කාලේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා දැවැන්ත අරගලයක් අවම මේ මුළු සමාජයේ පුරාම දිගහැරෙමින් තියෙනවා. ඒ අරගලය ඇතුලේ හිටපු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ, වෘත්තිකයෝ ආදී සියලු දෙනා එක්ක මෙවැනි මාධ්‍ය හමුවක් පවත්වන්න විශේෂ වුණු හේතුව තමයි අපි දන්නවා මේ රටේ ආදරණීය අම්මා තාත්තා මේ වෙද්දී ගෝඨාභය රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කාලය අවසන් වෙලා තමන්ගේ බලය අතහැරලා යන්න සිද්ධ වෙලා තියෙන මොහොතේ තවමත් බලය රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දැවැන්ත මැදිහත් වීම ප්‍රමාණයක් කරනවා. ඒතර පහුගිය කාලෙම රටේ ජනතාව මහපාට ඇවිල්ලා විවිධ ක්‍රම පාවිච්චි කරලා කිව්වේ ආණ්ඩුවට එක හඬින් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕන. ආණ්ඩුව ගෙදර යන්න ඕන. හොරා කාපු සල්ලි ටික දෙන්න ඕන. ඒ වගේම පහුගිය කාලේ වුණු දේවල් වලට යුක්තිය හම්බ වෙන්න ඕන කියන මැදිහත් වීම, ඉල්ලීම, ඒ සටන තමයි අකණ්ඩව අරගෙන ගියේ. ඒක නගර මැදේ වුණා. ඒ වගේම ගම්වල හන්දියක් ගන්න මේ නැගුණු විරෝධය ගෝල්පේස් භූමිය දක්වා අකණ්ඩව ඇවිල්ලා මුලින්ම මෙන්න මේ අරගලේ මුළු සමාජයේ වෙලාගත දැවැන්ත අරගලයක් බවට පත් වුණා. ඒ අරගලේ වෙලාවේදී ලක්ෂ 69ක් බලය ගත්තා කියලා ලක්ෂ 69ක් ඡන්ද ගස්සා කියලා පම්පෝරි ගහපු ආණ්ඩුවක් ධන ගස්සන්න මේ රටේ සටන් කරන සියලු දෙනා ඒ ආණ්ඩුව ධන ගස්සන්න පුළුවන්කම හම්බුණා ධන ගැස්සෙව්වා. ඒ නිසා තමයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩ කරන්නේ නැතුව රටේ ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලය අතහැරලා ගිහිල්ලා බංකරයක තමන්ගේ ආරක්ෂාව දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද දවසේ අකමැතිට අදාළ විරෝධතා මිනිස්සු රටේ ජනතාව දක්වලා තියෙන නිසා එතකොට එන්නේ එහෙම ජනතා අප්‍රසාදයටපත් වුණු ආණ්ඩුවක් දැන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා. ඒකට ඒක ප්‍රධානම එකක් තමයි මර්ධනය කියන එක. ඒතර අපි දැක්කා පහුගිය දවස්වල ආණ්ඩුවට ගෙදර යන්න කියලා, ඒ වගේම අවශ්‍ය තෙල් ප්‍රමාණය දෙන්න කියලා රමුක්කනදී ජනතාව උද්ඝෝෂණ කරාට පස්සේ ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුවේ ඕඩර් එකට සහෝදරුන්ට වෙඩි තියලා ඝාතනය කරනවා. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුව ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ මේ රටේ ආදරණීය සියලු දෙනා එක්ක දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරාට පස්සේ මිලියන ගානක ඩොලර් මිලියන ගානක කඳුළු ගෑස් කෙනල්ල ගහලා ඒ විරෝධතාව විසුරුවා හැරීමට අදාළව කටයුතු සූදානම් කරනවා. ඊට පස්සේ එතන මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව කියන තැන තමන්ගේ ප්‍රශ්න කතා වෙන්නේ නැහැ කියන විරෝධය එක්ක රැඳිලා හිටියට පස්සේ අපි දැක්කා 6 වෙනිදා රාත්‍රියේ පාර දිගේ තරුණයෝ අදගෙන ගිහිල්ලා උළු පැලෙනකල් ගැව්වා. තවමත් ඒ තරුණයෝ රෝහල් වල ප්‍රතිකාර ලබනවා. එහෙම තමයි ආණ්ඩුව මර්ධනය අරගෙන ආවේ. ඒකෝර එතනින් ගෙනල්ලත් නතරුන්නේ නැහැ. ඔල්ලු බලන, කඳුළු ගෑස් ගහන, තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මරු විකාරයෙන් කරන්න පුළුවන් ඔක්කොම මර්ධන නීති කරන ගෝඨාභය රාජපක්ෂලා අපි දැක්ක පෙරේදා වෙනකොට ගෙනාව හදිසි නීතිය. ඒකෝර දැන් රටේ ජනතාව ඉල්ලුවේ තෙල් පෝලිං වල ඉන්න විදියක් නැහැ. තෙල් පෝලිං වල ඉන්න බෑ තෙල් දෙන්න කියලා. රටේ ජනතාව ඉල්ලුවේ තුන් හේර අපිට කණ්ඩ දෙන්න විදියක් හදපල්ලා කියලා. රටේ ජනතාව ඉල්ලුවේ පැය ගණන් විදුලිය කපන්න එපා අපිට විදුලිය දීපල්ලා කියලා. රටේ ජනතාව ඉල්ලුවේ උඹලා ඔක්කොම ටික අපේ ජීවිත විනාශ කරා අපේ අනාගතය විනාශ කරා. උඹලා ඔක්කොම ටික ආණ්ඩුව අකුලගෙන ගෙදර බලයල්ලා කියලා. හැබැයි එහෙම ඉල්ලුවට පස්සේ දැන් අපේ ඉල්ලීම් වලට රටේ ජනතාවගේ ඉල්ලීම් වලට කන් දීලා ආණ්ඩුව අපිට දීලා තියෙනවා. මොකද්ද? මෙන්න ටොපියක් දීලා තියෙනවා සූප්පු කරන්න. ඒ තමයි හදිසි නීතිය කියන ටොපිය දීලා තියෙනවා රටේ ජනතාව. දැන් ඒක දීලා රටේ ජනතාවට දීලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියන මේක මේ මහ ජනතාවගේ ආරක්ෂාවට ගෙනාවද. දැන් අපි තෙල් පෝලිං වල ඉන්නකොට අපි ගෑස් පෝලිං වල ඉන්නකොට අපේ ආරක්ෂාවට හදිසි නීතිය ගෙනාවා. දැන් මේක රටේ ජනතාවට ගෙනාව හදිසි නීතිය රටේ ජනතාවගේ ආරක්ෂාවට ගෙනාව. පැහැදිලි ලෙසම ආණ්ඩුවට විරුද්ධව පැන නගින විරෝධය යටපත් කරන්න, ජනතාව බීතිකාවටපත් කරන්න ගෙනාව හදිසි නීතිය තමයි මේ තියෙන්නේ. දැන් හදිසි නීතිය ගෙනාලා ආණ්ඩුව මොකක්ද ඉස්සරහට කරන්නේ? ඉදිරියේදී මේකට අදාළව රෙගුලාසි ගැසට් කරනවා. රෙගුලාසි ගැසට් කරද්දී සමාජ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් කළා වෘත්තීය සමිති වලට වර්ජනය කරන්න බැරි වෙන විදියට අත්කපොල් ටික බැඳලා දාන්න හදන්නේ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරේ පාට බහිති ඔලු බැලන කල් ගහන්න හදන්නේ. කලාකරුවෝ ටික පාරට එද්දී කලාකරුවන්ට පාරට එන්න බැරි කරන්න හදන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු ටික සටන්කාමී සංවිධාන සියල්ල පාරට එද්දී පාරට එන්න බැරි කරන්න තමයි මෙන්න මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ආදරණීය අම්මා තාත්තලා කියනවා මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන අපිට නෙමෙයි මේ ගෙනල්ලා තියෙන ගෝඨාභය රාජපක්ෂලාගේ ආරක්ෂාවට අපි මේකට බය වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි විධායක බලතල තියෙනවා කියපු ජනාධිපතියනේ දැන් බංකරයක් ඇතුළේ හිර කරලා තියන්න බංකරයක් ඇතුළේ තමන්ගේ ආරක්ෂාවට තියන්න දල මෙදිහත් වීම කරගන්න. මේ රටේ ජනතාවගේ බලය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය. ඒ ජනතා පරමාධිපත්‍යය පිළිගන්නේ නැතුව මේ ආණ්ඩුව හදිසි නීතිය ගෙනල්ලා තියනවා කියලා කියන එකම හරි බියගුළු ක්‍රියාමාර්ගයක්. හරිම බියගුළු ක්‍රියාමාර්ගයක්. තමන්ගේ ඒ හරිම බියගුළු
හරිම බියගුළු ක්‍රියාමාර්ගයක්. ඒ බියගුළු ක්‍රියාමාර්ගය ඇතුලේ ආණ්ඩුව උත්සාහ කරන අවසාන තුරුම්පු විදිහට හදිසි නීතිය ගෙනලා බලය තහවුරු කරන්න. ඒ නිසා අපි කියන අපි ඒවට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ආදරණීය අම්මා තාත්තට අපි යෝජනා කරනවා මේ සටන අපි ඉස්සරහට ගමු. බය නැතුව අකණ්ඩව සටන්කාමීව සාමකාමීව මේ සටන ඉදිරියට ගමු. ඉදිරියට ගන්න එක ඇතුලේ හදිසි නීතියක් විහිළුවක් බවවත් කරන්න මේ රටේ ජනතාවට පුළුවන්. ඒ නිසා අපි මේ රටේ ජනතාව සියලු දෙනාට යෝජනා කරනවා මේ අරගලය ජයග්‍රහණී දිශානිතියට යමින් තියෙන්නේ. ජයග්‍රහණී දිශානිතියට ගිහිල්ලා මේ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා මෙදියත් වෙනවා. ඒ වගේම අපි ඔබ සියලු දෙනාට යෝජනා කරනවා හෙට දවසේදී මේ රටේ සියලු ජනතාව සියලු පාර්ශවයන් සියලු දෙනා එකතු වෙලා දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරනවා කොළඹ කොටුවේදී. අපි ඔබ සියලු දෙනාට යෝජනා කරනවා එන්න ඔබත් එන්න මේ හදිසි නීතියට විරෝධය දක්වන්න, ගෙදර යන්න තියෙන ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියන්න, ගෝඨාභය රාජපක්ෂව එලවන්න, මහින්ද රාජපක්ෂව පන්නන්න, ආණ්ඩුව එලවන්න දාලා ඒ මැදිහත් වීම කරන ගමන් හදිසි නීතිය හෙලා දකින්න, මර්ධනය හෙලා දකින්න එක දවසේදී විරෝධතාවයකට කොළඹ කොටුවට අවසානතරට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ශිෂ්‍ය සංවිධාන, මුක්ති සමිති, කලාකරුවෝ කියන මේ සියලුම දෙනා විදිහට අපි කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔබතුමාගේ කාලය දැන් ඉවරයි. ඔබතුමාගේ කාලය ඉවරයි. මහ ජනතාව ඉස්සර ඔබතුමා පරාජයට පත් වෙලා. ඒ නිසා වහාම අකුලගෙන යන්න දාලා මැදිහත් වීම කරන්න හදිසි නීතිය අකුලා ගන්න කියන යෝජනාව අපි මේ වෙලාවේ කරනවා. එහෙම නැත්නම් ඉදිරියේදී ඒක අකුලා ගැනීම සඳහා වූ අකණ්ඩ මැදිහත් වීම සටන්කාමීව අපි ඉදිරියට කරනවා කියන මේ වෙලාවේ මතක් කරනවා. මේ තරම් කාලකන්ණි, මේ තරම් දූෂිත, මේ තරම් මජර, මේ තරම් තක්කඩි ආණ්ඩුවක් නම් මම දන්නේ මට එන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේ, මේ ගෝඨාභය ඇතුළේ, මේ කාලකන්ණි ආණ්ඩුව මේ රට කරපු විනාශය සුළුපටු දෙයක් නෙමෙයි. දැන් මේ මිනිස්සු ටික මිනිස්සු කියන ලැජ්ජාවක් කරනවා. සතු කියලා කියන්නේ අමුතුම જાතිය මේ රටට කරපු හානිය සහ දැන් අලුත් ටිකක් අරන් එලා තියෙනවා මෙච්චර ෆේල් වෙලා තියෙද්දි හදිසි නීතිය. දැන් මොකද මේකේ අපිට ආදරේ නෑ උන්ගේ ආරක්ෂාව. ඒක නිසා මම විශේෂයෙන් කියනවා පොලිසිය, විවිධ හමුදාව සහෝදරුන්ට විශේෂයෙන් කියනවා එක්තක්කඩි ආණ්ඩුවක් රැකගන්න මේ කාලකණ්ඩියක් ආරක්ෂා කරන්න සාමාන්‍ය ජනතාවත් එක්ක මේ අරගල භූමියේ අරගල කරන කිසිම මිනිහෙක් එක්ක හැප්පෙන්න එපා. එම් හැප්පෙන්න ආවොත් ඒ සාපේ ඔයගොල්ලන්ගේ දරුවන්ට ඒ සාපේ වදිනවා. ඒකින්ද මේ කරන බලු වැඩ වලට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහෝදරුන්ට කියන්නේ මුන් ආරක්ෂා කරන්න එපා. ඉන්න මේකත් කරලා. මේ හදිසි නීතියට විරුද්ධව හෙට කොටුවේදී උද්ඝෝෂණයක් තියෙනවා අවස් 4ට. මම ආරාධනා කරනවා මගේ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන සියලුම කලාකරුවන්ට මේක සම්බන්ධ වෙන්න. අපි මේ අරගලේ ජයග්‍රහණයේ මාවතක තියෙන්නේ අපිව දැන් වටන්න බෑ. උන් කොහොමද ෆේල් කියලා දැන් අපි දන්නවා. ඒකින්ද අපි මේ අරගලේ දිගටම කරන් යන්න සහ දෙමෝපියන් අම්මලා තාත්තලාට හැමෝටම කියන්නේ මේ හදිසි නීතිය කියන්නේ විහිළුවක්. මේකට බය වෙන්න එපා. අපි අරගලේ දිගටම ගන්න. පොලිසිය ज्येष्ठ कथिकाचार्य नीतीज्ञ नवीश द सिल्वा विश्वविद्यालय आचार्य समिति सम्मेलने उपसभापति මම හිතන්නේ අපි අද හැමෝම මෙතනට එකහුව වෙලා ඉන්නේ ලංකාව රටක් විදියට පණ අදිමින් ඒ රටේ අනාගතය හදන්නට
ඒ පණ අදින මිනිස්සුම එකතු වෙච්ච වෙලාව. අනාගතයේ පැහැදිලි. මේ රට ඉල්ලන වෙනස මේ වෙනසට හවුල්කාරයන් සහ මේ රටක් එකතු වීම නවත්තන්නට බෑ. එතකොට අපි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට මේ ක්‍රියාවලියේ මුල සිටම සිටු පාර්ශ්වයක් විදියට අපි පැහැදිලිව ආණ්ඩුවට කියන්නට කැමති මේ වෙලාවේ හදිසි නීතිය පනවලා මේ සැබෑ ජන අරගලයේ සැබෑ අර්ථය යටපත් කරන්නට උත්සාහ කරන්නට. හදිසි අවස්ථාවක් පැනවුවනම් ඒ හදිසි අවස්ථාව පනවන්නට ඕනේ ඒ ජනතාවගේ අවශ්‍යතාව තෘප්ත කරන්න. ඒ ජනතාවගේ අවශ්‍යතාවය මත හැබැයි මේ හදිසි අවස්ථාව පනවලම තියෙන්නේ ජනතා අවශ්‍යතාවය මර්ධනය කරන්න. ඒ කියන්නේ ජනතාවට අවශ්‍ය දේ ජනතා හඬ මර්ධනය කරන්න. එහෙම කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේ ජනතාවට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්නට බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට යලිත් බල කරනවා. ජනතා හඬට කන් දීම මේ පවතින ආණ්ඩුව අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. එහෙම නොකළොත් හදිසි නීතිය යටතේ තියෙන මිනිසුන්ගේ භාෂණයේ නිදහස යටතේ මිනිසුන් ඉදිරියට එීම ඔබට වළක්වන්නට බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා නැමත මේ தත්ත්වයේ මත අනිසි බලපෑම් කරන්නට එපා මේ ජනතාවට. මේ ජනතා සැබෑ ජනතා හඬට කන් දෙන්න. සැබෑ අවශ්‍යතාවයන් දෙන්න. ඒ වගේම අපි ආණ්ඩුවට කියන්න කැමති මේ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට ආණ්ඩුව හදනවනම් මේ නැගෙන ජනතා හඬ විශේෂයෙන්ම මේ ශිෂ්‍ය හඬ ඔබ වර්ධනය කරන්නට එතනදී ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අපි ඉස්සරහට එනවා. ඒ වගේම අපි ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අද දවසේ බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට ලියුමක් යන්න අපි දැක්කා. පසුගිය කාලේ පහුගිය දවස්වල මීට දවස් දෙකකට කලින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ප්‍රසන්න රණතුංග මහත්තයා බොහොම උජාරුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ මේ ශිෂ්‍යයන්ගේ විරෝධයේ උපාසරේ ලක් කරන්න හදනවා. අපි කියනවා ආණ්ඩුවට එක ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගත්තොත් අයිතු ලෙස අත්අඩංගුවට ගත්තොත් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට මේ විදිහෙන් පෙනී හිටිනවා සහ පිළිවෙල තිනවා. විශ්වවිද්‍යාල බලධරයින්ට අධ්‍යාපන ශාස්ත්‍රයෙන් මේ වෙනුවෙන් පෙනී හිටින්න කියලා. ඒ නිසා මේ වෙලාවේ මේ නැගෙන සැබෑ ජන විරෝධය මේ වෙලාවේ හැලුවට ලක් කරන්න එපා. ආණ්ඩුව පැහැදිලිවම මේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේක අත්නෝමතික බලය යොදවලා තියෙන මිලිටරි බලය යොදවලා මේ මිනිස්සු නවත්තන්න හදනවනම් ඔබ කරන්නට හදන්නේ ජන මතයට පැහැදිලිව පයින් ගහනවා. මහත්මා ගාන්ධී එක වෙලාවකදී කියනවා අසහනකාරී ජනතාව නොසන්සුන් ජනතාව තමන්ගේ අයිතිවාසිකම් මිල්ලනකොට දූෂිත ආණ්ඩුවක් පාලනයේ හිතුවක්කාර ආණ්ඩුවක බලය ස්වයංක්‍රීයව ඕටෝමැටිකලි ඒක වියුක්ත වෙනවා. ඒක නැති වෙනවා. ඇයි? ඒ ජනතාවගේ අයිතිවාසිකම් සාධාරණ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ හඬ මුළු ලංකාවේම හඬ හැම ශ්‍රේෂ්ඨයෙක්ම හඬ. ඒ නිසා පැහැදිලිවම අහුම්කම් දීලා දැන් ආණ්ඩුව ගෙදර යන්න හදිසි නීතිය අකුලාගෙන මේ මිනිසුන්ගේ සැබෑ හඬට අහුම්කම් දීලා අනාගතයේ වෙනුවෙන් අලුත් ලංකාවක් හදන මේ අලුත් පරපුරට ඉඩ දෙන්න කියන ඉල්ලීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අපි ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සහ අපි බල කරනවා මේ தත්ත්වයට අහුම්කම් දෙන්න. දවිතා බේරත්න ඉන්ස්ටිටියුට් අදමේ අන්තරේ සමුදායසි ඉතින් කලාකාරයන් විදිහට මොකද ආරේ මතකයක් දෙනසලා බෑනම මතුනා වතාන්න තියෙන්නේ ආර්ගලය කරන්නේ ආර්ගලය මවන්නට ඉදිරිපත් කරන කවුද ආර්ගලයේ පිටපස්සේ ඉන්නේ ජනතාව මෙතන අමාරුවට පත් කරපු ආන්දෝලන ඒකට මේ අරගලයේ තියෙන ස්ලෝගන්ස් හරි පැහැදිලිනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ගෙදර යන්න, මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෙදර යන්න, රාජපක්ෂ ආණ්ඩුවෙම ගෙදර යන්න, රාජපක්ෂ පවුලෙම ගෙදර යන්න. ඉතින් මේක තමයි මේ අරගලයේ ඉල්ලීම. ඉතින් මේ ඉල්ලීම් ටික අපි දැන් වෙන රටවල අපි දකිනවා මම හිතන්නේ තමුන් අතින් රාජ්‍ය නායකයින් අතින් වරදක් වුණොත් ඉල්ලා අස්සෙනවා. ඒක තමයි මුසුමිතින් වැදගත්.
බොහොම ගෞරවාන්විතව බොහොම සාමකාමී අරගලයක යෙදෙන අහිංසක ජනතාව. අද මුළු රටක් මේ අරගලයේ ගෝල් ෆේස් එකට විතරක් සීමා කරන්න හදලා හරි පොඩි අරගලයක් පොඩි මිනිස්සු ප්‍රමාණයක් එකතු වෙලා මේ මෙහෙම කියනවා කියලා මම දැක්ක මේක විහිළුවට ලක් කරන්න හදන නැති වෙන තුරු බොහොම ගන්න. මේක පොඩි අරගලයක් නෙමෙයි මේක මුළු රටක අරගලයක්. මේකම තේරුම් ගන්න බැරි නායකින්ගෙන් රටකට තවත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන අරගලය. ගෙදර ලිපපත්තු වෙන්නේ නැහැ. ගෙදර ලයිට් නැහැ. ගෙදර වතුර නැහැ. දැන් හිතානිද්දට මම හිතන්නේ සම්පූර්ණ පාර යන පෙට්‍රල් ටික නැහැ. මිනිස්සු ඇකි ආරක්ෂාවට යන්නේ කොහොමද? උදේට රස්සාවට යන මිනිස්සයා හවසට ගෙදර ඇවිල්ලා යන්න ඕනේ පෙට්‍රල් පොලිමට. ඒ ගිහිල්ලා පෙට්‍රල් ටික ගාගෙන සමහරවිට මම කියන්නේ මමත් ඇතුළු මට අත්දැකීමෙන් කියන්නේ පෙට්‍රල් ටික ගාගෙන ගෙදර එනකොට පාන්දර 2:03. ආයි සමහරවිට ඇහැරිලා පාන්දර 5ට යන්න ඕනේ රස්සාවට. ඉතින් මේ තත්ත්වෙට මිනිස්සුන්ව ඇදලා දාපු. පවුලේ ළමයි අම්මලා තාත්තලාගේ තියෙන බැඳීම් විසිරිලා ගිහිල්ලා. ඒ කියන්නේ ළමෙක් ළඟ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ඕන වෙලාවේ අම්මා තාත්තා ඉන්නේ පෝලිං වල. මේවා හරි සංවේදී දේවල් මේ රටක බාරගනිති නායකයින් පොරොන්දු දෙනවා නේද මේ රටක මිනිස්සුන්ව බඩගිනි තියන නැතුව බලා ගන්නවා කියලා. ඒක ඔබතුමන්ලට කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒක අඩු ගානේ ඒක පිළිගන්න අපිට බැරි වුණා. මේ මහා ජනතාවගෙන් සමාව ගන්න ඕන එක කරන්න ඕන වෙලාවේ තවත් ඇවිල්ලා මහා උජාරු කතන්දර කියලා මේ ඇමතිවරුත් කියනවා එක කපුටෙක් මරලා තට්ටක් කෙල්ලමු. එක්ක තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ අපේ ජනාධිපතිතුමා හරිම මේ ඉවසීමෙන් ඉන්නේ. ඒ නිසා තමයි මේ කට්ටිය අරගල කරන්නේ. දැන් මේ ඉවසීම නැති වුණොත් මේ අරගලේ නතර වෙයිද? මේක නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චණ්ඩිකම් ඔය තවත් මේ මිනිස්සුන්ගේ හිත් පාරන වචන කියන්නේ නැතුව ඔබතුමාලට පුළුවන් වුණාද මේ මිනිස්සුන්ගේ හිත් සනසන දෙයක් කරන්න? මේ මිනිස්සුන්ට මම එක දෙයක් කියන්නේ මේ වෙලාවෙත් දූෂණ වංචා වෙන්නේ. පෙට්‍රල් ටිකෙන් තාමත් කමිෂන් යනවා. ඩීසල් ටිකෙන් තාමත් කමිෂන් යනවා. අර මේ කන්න බොන්න නැති රටේ කඳුළු ගෑස් ගේන්න ඩොලර් තියෙනවා. මේ වතුර ගහන මේ අලුත් වාහන ගේන්න මේ ඩොලර් තියෙනවා. අම්මන්තර පෝට් එකේ තියෙනවා කියලා අපි ඒවා දන්නවා. ඉතින් මං කියන්නේ මේවා මේ රටට සිද්ධ වෙන්නේ විහිළු ඇත්තට. ඉතින් පාරවල් හදලා කිලෝමීටර් 20ක් හදලා කෝටි 800ක් ගත්තා කියනවා කිලෝමීටර් 20ක් හදලා. ඔයවට නීතිය. අපි බලන් හිටියා මේ නීතිය කවදාද මේ මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොස්ගෙඩිය කඩන මනුස්සයවල හිරේ දානවා. ඉතින් මං කියන්නේ මේවා මේ විහිළු ඇති. ඇත්තටම මේ විහිළු ඇති. මේ ඔක්කොම විහිළු ටික කරගෙන ඇවිල්ලා දැන් වෙනකොට අලුත්ම විහිළුව හදිසි නීතිය. හදිසි නීතිය කියලා කියනවා. මොකක්ද මේ කරන්නේ? දැන් බයයි. මේ අරගලේ නවතින්නේ නැහැ කියන එක ඒගොල්ලෝ දන්නවා. සහ අද වෙනකොට සතුටුයි. අපි සියලු දෙනාම එකම අරගලයක කොටස්කරුවෝ. ආඩම්බරයි. මේ මුළු රටම එකම අරගලයක කොටස්කරුවෝ. ජාති, කුල, මල, ආගම් ભેදයක් නැතුව අද මුළු රටම පාරේ. ආඩම්බරයි. මේක හරි ඇත්තටම මිනිස්සෙක් විදිහට හරි සතුටුයි. මට සමහරවිට මේ අරගලේ ඉන්න වෙලාවට කඳුළු වෙනවා. එතන ඉන්න මිනිස්සු කියන දේවල් ඇහුණාම මේවා අහන්නවත් මහා ජනතාව අතරට ඔය එකේ නායකයෙක්වත් එන්න පුළුවන්ද? ජනතාවගෙන් ඡන්දෙන් පත් වෙච්ච නායකයෝනේ සංවේදී කියපු නායකයෝ. මොකද මේ රට ගැන පුදුම සංවේදීකමක් තිබුණේ. පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට මට මේ රට පොළව ඉබ්බපු නායකයෝ මේ. අද ඔබතුමන්ලා ඉබින්නේ ඔබතුමන්ලාගේ පවුල් වල අය විතරයි නේද? ඔබතුමන්ලා ඉඹ ගන්නේ ඒගොල්ලන්වම විතරයි නේද? මහ ජනතාවට කඳුළු ගෑස්. මහ ජනතාව මේකට විරුද්ධ වෙන අහිංසක හෙට දවස බාර ගන්න ඉන්න දරු පරපුරට කඳුළු ගෑස්. නිදහස් අධ්‍යාපනයෙන් ඒ ළමයින්ට ලැබෙන්න ඕනේ තෑග්ග ඒකද? අඩුවනේ මේ නිදහස් අධ්‍යාපනය කරගන්න ඒ ළමයින්ට වාතාවරණයක් තියනවද මේ රටේ? ඒතර ඒ ළමයි මේ පාරක බැහැින්න එක සාධාරණ නැද්ද? ඒතර මේ රටේ ඒ දරුවෝ මේ ඉගෙන ගන්න යපු අම්මලා තාත්තලා කොච්චර ගින්දරකින් ඉන්නේ? කඳුළු ගෑස් ගන්න අලුත් කඳුළු ගෑස් ගෙනල්ලා අතේ වැදිච්ච ගමන් පිච්චෙනා එක. ලැජ්ජයි. තුච්චයි. හරි නින්දිතයි මේ වැඩ. මේව නවත්තන්න. තමුන්නාසලගේ ළමයි ජෙට් වලින් යන්නයි තමුන්නාසලගේ ළමයින්ට පර්සනල් යොට්ස් ගන්නයි අපේ සල්ලි අරගෙන මේ ඔක්කොම සැප විඳින්නේ. තෙල් ටික නිකන් වතුර ටික නිකන් ලයිට් බිල් නිකන් ඉන්න ගෙවල් නිකන් යන වාහනේ පවා නිකන් මේ ඔක්කොම
මං හිතන්නේ මම නම් කියන්නේ මේ දේශපාලනය කරන මිනිස්සු එකෙක්ටවත් මේ නිකන් දෙන එක කරන්න අරගයි මේ රටේ මිනිස්සු. මොකද මේ නිකන් හැමදේම හම්බෙන්නේ මේ කාලකන්නින්ට මේ රටේ මිනිස්සු විඳින දුක දැනෙන්නේ නැහැ. ඒ මිනිස්සු පාරේ ඉඳගෙන දරුවවත් බයිසිකලේ තියාගෙන දරුවවත් වාහනේ තියාගෙන සමහරවිට මේ වයසක අම්මලා තාත්තලා ගෑස් එක උඩ ඉඳගෙන ගෑස් එකේ බිමේ ඉඳගෙන ගෑස් එකට ඔලුව තියන් නිදි. මේවා දැක්කම ඔබතුමන්ලගේ හිතවලට දැනෙන්නේ නැද්ද අනේ අපිට වැරදුනා. අපි කරපු හොරකම් තක්කඩිකන් නිසා මේ රට මේ තත්ත්වෙට වැටුනේ කියලා. දැන්වත් හිතන්න ව්‍යවස්ථාව කියන කොලයකට මුවා වෙලා පාර්ලිමේන්තුව දවස් 9ක් විතර රැස් වුණා. එතන කෝටි 10ක් විතර මේ මහ ජනතාවගේ සල්ලි අපරාධය. මේ රටේ සල්ලි තියනවාද එහෙම වේදම් කරන්න. තවත් සෙල්ලම් කරන්න එපා. මේ හදිසි නීතිය ගෙනල්ලා මේ දැන් හදන්නේ මේ අන්තරේ සිසුන් මේ කලාකරුවෝ මේ බහුජන සංවිධාන වෘත්තීය සමිති මේ ඔක්කොම එකතු වෙලා මේ කරන සටන නවත්තන්නද? මේක නවත්තන්න වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා ගෙදර යා යුතුයි. ගෞරවාන්විතව ඉල්ලා අස්විය යුතුයි තමුන්ගේ අයියත් එක්කම රාජපක්ෂ පවුලත් එක්කම මේ ආණ්ඩුවත් එක්කම. ඒකයි මේ ජනතාව ඉල්ලන්නේ. ඒතර තමුන් ෆේල් නම් අනේ අපිට කරගන්න බැරි වුණා. අපිට සමා වෙන්න කියලා කියන්න ඕන වෙලාවේ හදිසි නීතියක් ගෙනල්ලා තවත් බොරු විගඩන් නාට්‍ය නග මෙතන දාන්න එපා. රංගපාන්නේ තමුන්නාන්සලා අපි නෙමෙයි. අද රංගන්නේ මිනිස්සු ඉස්සලා ඔබතුමන්ලා. මේ රැගිල්ල නවත්තන්න. නවත්තලා සත්‍යෙට මුහුණ දෙන්න. සත්‍ය පිළිගන්න. තමුන්ට බැරි වුණා. ඒකයි මේ කෑ ගහන්නේ මිනිස්සු. එහෙමනම් ඉල්ලා අස්සලා ගෙදර යන්න. හදිසි නීතියක් අරගෙනම යන්න. මොකද හදිසි නීතිය අපිට එපා. මේවා දාලා මේ මිනිස්සුන්ගේ හඬ නවත්තන්න බෑ. මේ මිනිස්සු එළියට එන එක නවත්තන්න බෑ. මේවා මර්ධනය කරන්න බෑ. මේ ඇත්ත තේරුම් ගන්න. ඇත්ත පිළිගන්න. කරුණා කළා තමුන්නාසල සියලු දෙනාම ගෙදර යන්න ආණ්ඩුව අරගෙන. ඒක තමයි අපි ඉල්ලන්නේ. කොහොමද සුදේ? අමල් ජෝසප් ස්ටාරින් ලංකා විශ්වවිද්‍යාලයේ කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙදර යා යුතුයි, රාජපක්ෂ පවුලමත් රාජපක්ෂ ආණ්ඩුවත් ගෙදර යා යුතුයි කියන වගේම ඔවුන් විසින් සොරකම් කරපු දේවල් නැවත අය කරගත යුතුයි කියන කාරණාව මුල් කරගෙන රට පුරා උද්ඝෝෂණ තියෙනවා. ඔවුන්ට යන්න කිව්වම ඔවුන් තමන් ඉන්න තමයි බලන්නේ. දැන් මේ වෙනකොට හෙට දවසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යනවායි කියනවා, ආයි ඉන්නවායි කියනවා. වගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ වගේ සම්පූර්ණයෙන්ම ජනතාව රැවිටිලා ඇන්දීමක් කරමින් නමුත් රට පුරා ජනතාව කියන වහාම ඔයගොල්ලෝ යන්න කියලා. අපි ආර් කාලයක් කරලා අපි පැහැදිලිවම සියලු ජනතාවක යන්න කියලා. එහෙම තීදි යන්න නැතුව ඉන්නවා වගේම දැන් මොකද කරන්නේ? දැන් මේ ලෑස්ති වෙනවා හදිසි නීතිය දාලා මර්ධනය කරලා ඉන්න. විවිධාකාර රැවටිලි විවිධ දේවල් කරමින් උපර වැට්ටියද මේ ඉන්නවා වගේම දැන් මර්ධනය කරලා තමයි යන්න යන්නේ. දැන් මේ මර්ධනය කරලා තමයි මේ හදිසි නීතිය ගෙනලා තියෙන්නේ. අපි අද දවසේ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලය, ඒ වගේම වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කලාකරුවෝ විවිධ සංවිධාන සියල්ල ඒකාබද්ධ වෙලා තීන්දුවක් කරන් තිනවා වහාම මේ හදිසි නීතිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ආණ්ඩුවේ බලවේග මර්ධනය කරන්න මේ ගෙනලා තියෙන අධිසි නීතිය වහාම අකුලාගත යුතුයි කියලා දැවන්ත ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව හෙට දවසේ හවස 4ට කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට දැවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනවා වගේම අධිසි නීතිය අකුලනතුරු අපි දැවන්ත ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව සියලු අපි ආරාධනා කරන එකට එන්න කියලා. වගේම ආණ්ඩුවට කරන මේක අකුල ගන්න කියලා. මේ අධිසි නීතිය කියන්නේ මොකටද? ඔවුන් සඳහන් කරන ආකාරයට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා. අද අත්‍යවශ්‍ය සේවාවන් තත්ත්වය මොකක්ද? අද අපි දන්නවා රට පුරා ගෑස් ටැංකි පාරේ තියාගෙන පාරවල් අරස් කරගෙන ජනතාව විශාල උද්ඝෝෂණ වල ඉන්නේ. අද මේ මොහොතේ ජනතාව උද්ඝෝෂණ වල ඉන්නේ. ආමර වීදියේ අපි දන්නවා දිනකටත් වැඩි. දැන් පැය 24කටත් වැඩි ජනතාව උද්ඝෝෂණය. නමුත් ආණ්ඩුවට විසඳුම් නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා තමයි අධිසි නීතිය ගේන්නේ. නමුත් අත්‍යවශ්‍ය සේවාවන් එකක්වත් නැහැ. ගෑස් නැහැ, ඉන්ධන නැහැ, ලයිට් නැහැ, මේ සියල්ල නැහැ. එතකොට මේ මොකටද මේ ගේන්නේ? මේ ගේන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සපයන්න බැරි ආණ්ඩුවක්,
අත්‍යවශ්‍ය සේවාවන් ලැබීමේ මුවාවෙන් අත්‍යවශ්‍ය සේවාවන් නැති නිසා අරගල කරන ජනතාව මර්ධනය කරනවා. ඒ නිසා අපි මේ විඳ දෙන්නේ නැහැ. සියලු දෙනාගේ මේ එක්සත්කම තුළ මේක අපි පරාජය කරනවා වගේම ආණ්ඩුවත් අපි විතර යවනවා කියන කාරණාව කියන්න කැමතියි. මම සිල්වෙස්ටර් ජයකොඩි ප්‍රධාන ලේකම් ලංකා වෙළඳ කාර්මික පොදුකම්කරු සංගමය. හදිසි නීතිය අත්‍යවශ්‍ය සේවා නියෝගය මේ රටේ අපිට අලුත් දේවල් නෙවෙයි. හදිසි නීතිය අත්‍යවශ්‍ය සේවා නියෝගයේ පාවිච්චි කරපු පහුගිය ආණ්ඩු ඔක්කොම ඉතිහාසයේ කුණු බක්කියට වැටලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ දැනදනත් විද්වත් සභාවක් එක්ක මේ රට පාලනය කරන්න ආපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව රටේ සාමය ආරක්ෂා කිරීමට හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනවා. මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන්නේ රටේ කුඩා දරුවගේ ඉඳලා විද්වතා දක්වා බරපතල සමාජ අසාධාරණයකට සමාජ අසහනයකට සමාජයේ විඳින්නට පුළුවන් අවසාන දුක් ගැටලු තත්යකට පත් වෙලා ඉන්න කොටයි ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල වලට යන්න විදියක් නැහැ. වෛද්‍යවරුන්ට වෛද්‍ය කටයුතු කිරීමට රෝහලට යන්නට විදියක් නැහැ. ඖෂධ නැහැ. සෑම කෙනෙක්ම පීඩනයට පත් කරලා තියෙන අතරතුරේදී ගෙදර ගියාම කන්න නැහැ. ගෑස් නැති නිසා උයා ගන්න විදිහක් නැහැ. දැන් මේ ආණ්ඩුවෙන් අපිට අහන්න තියෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් අහන්න තියෙන්නේ ඔයා ඉඳගෙන ඉන්න මොලේ උඩද ඒ මොලේ උඩ ඉඳගෙනද කල්පනා කරන්නේ අත්‍යවශ්‍ය සේවා නියෝගයේ හෝ හදිසි නියෝගයේ පනවපුවාම ගෑස් ලැබිලා ඉන්ධන ලැබිලා ඖෂධ ලැබිලා මේ රටේ අත්‍යවශ්‍ය දේවල් සර්ව සම්පූර්ණ වෙයිද කියලා. ඒ නිසා අපි කියනවා හෙට වෘත්තීය සමිති අද මට කලින් කතා කරපු සහෝදරවරු සහෝදරියෝ කිව්වා වගේ උද්ඝෝෂණයක් තියෙනවා කොටුවේ දුම්රිය පළ ඉදිරිපිට සවස් 4ට අපි සියලු දෙනාටම අපේ සමාජිකයන්ටත් මේ පිළිබඳව සංවේදී භාවයේ දක්වන සෑම කෙනාටත් ආරාධනා කරනවා හෙට කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටට එන්න කියලා ඒ උද්ඝෝෂණයට සහභාගී වෙලා ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක් දෙන්න. එයාගේ ඔය ක්‍රමය දැන් ඇති ගෝඨා ගෝ හෝම් කියන බොමිස්. මම ජන බලපෑම සංවිධානයේ ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ. අද ආණ්ඩුව හදිසි නීතිය ගෙනල්ලා තියෙනවා. ඒක ගැන තමයි වෘත්ති සමිති, බහුජන සංවිධාන, ඒ වගේම සිවිල් සංවිධාන, ඒ වගේම කලාකාරයෝ, ඒ වගේම ශිෂ්‍ය සංවිධාන අද ඔක්කොම එකතු වෙලා මේ ඒකට විරෝධය සඳහා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. දැන් මේ හදිසි නීතිය හදිස්සියම ආණ්ඩුව ගේන්නේ මොකද? අපි දැක්කා ගෝඨාභය මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉල්ලාස් වෙන්න ඕන කියලා රටේ විශාල ජනමතයක් ඇති වුණා. ඒකට අපි දැක්කා 28 වෙනිදා වැඩ වර්ජනයක් සිදු කළා වැඩ කරන ජනතාව ඒකට එකතු වුණා. ඊට පස්සේ 6 වෙනිදා වෙනකොට රට පුරාම හර්තාලයේ පදනමින් කඩසාප්පු වහලා මේ රටේ වැඩ කරන ජනතාව සියලු දෙනාම ඒකට සහාය දීලා ආණ්ඩුව ගෙදර යන්න කියලා කිව්වා. නමුත් එතකොට දැන් මේකට බය වෙලා තමයි මේ ආණ්ඩුව හදිසියේ මර්ධනය සඳහා මේ මහජන ආරක්ෂා පනත යටතේ මේ හදිසි නීතිය කියන ගේන්නේ. මේ හදිසි නීතිය ගෙනහම ඒගොල්ලන්ට පුළුවන් උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව උද්ගලයක මරලා ඔන්නම් පුච්චල දාන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් පොලිසිය උසස් නිලධාරියෙකුට පුළුවන් තමන් යටතේ සාක්ෂි අරගෙන ඒක සාක්ෂියක් හැටියට අධිකරණයට ඉදිරිපත් කරන්න. මොකද සාමාන්‍ය නීතියක් බෑ. සාමාන්‍යයට ඒක කරන්න බෑ. සාමාන්‍යයට උසාවියක පිළිගන්නේ නැහැ. පොලිසියෙන් ගන්න කටයුත්ත.
ඉතින් මේ විදිහට ඊළඟට Tamanට විරුද්ධව කටයුතු කරන සංවිධානයන කියන පිළනම් ඕනම කෙනෙක්ට හේතුවක් හදලා අත්අඩු ගන්න පුළුවන් හදිසි. දැන් මේ මර්ධනය තමයි මේ ගේන්න හදන්නේ. එතකොට දැන් මේක කවුරුත් මේ රටේ ජනතාව ඉල්ලුවේ නැහැ. එතකොට මොකක්ද හේතුව? ඇත්තට මේ වැඩබැරි ආණ්ඩුව දැන් අපි දැක්කා දැන් පාරේ තොටේ මේ ගෝල් පේස් පිටියේ මේ පොඩි දරුවෝ පවා ඇවිල්ලා කියනවා "ගෝඨා මාමේ ඔයා ගෙදර යන්න" කියලා. මේ දරුවෙකුට නිර්භීතව එහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? මේ දරුවෝ නිකම්ම කියනව නෙමෙයි. මොකද මේ ගෙදර දොරේ ප්‍රශ්නේ ඒ දරුවන්ට තේරෙනවා. දෙමව්පිය කොච්චර අසරීපෙන් ඉන්නේ, ප්‍රවෘත්ති බැලුවට මොනවද තියෙන්නේ? කන්න බොන්න විදියක් නැහැ, කිරි පිටි ටික නැහැ. මේක තේරෙනකොට ඒ දරුවා වුණත් ඒක අව්‍යාජව තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ තැනට ජනාධිපති රැපත් වෙලා තියෙනවා. මිනිස්සු උයාගෙන කන්න ගෑස් ඉල්ලුවාම දෙන්නේ කඳුළු ගෑස්. එතකොට උයා එහෙම නැත්නම් අපිට භූමිතයි ටිකක් දීපන් ගුවාම දරලිප තමයි අද භාවිත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලයිට් ටික දීපන් අපිට අඳුරෙන් මිදලා අපේ වැඩ ටික එදිනෙදා අත්‍යවශ්‍ය ටික කරගන්න ගුවාම ලයිට් නැහැ. විනා ඉටිපන්දන් තමයි පත් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ස්පිරිතාලෙට ගිහිල්ලා අර කෝලිමේ ඉඳලා දොස්තර මහත්තයා හම්බෙලා බේඩ් ටික ඉල්ලුවාම තුණ්ඩු කෑල්ලක් දෙනවා පාමසියෙන් ගිහිල්ලා බේඩ් ටික ගන්න කියලා. මේක තමයි රටේ ඇත්ත තත්ත්වය. මේ තියෙන दारिद्रතාවය එදිනෙදා මිනිස්සෙගේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඝාති කරපු මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන මූලික අයිතිය තහවුරු කරගන්න බැරි ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? මේ ආණ්ඩුව තවදුරටත් කියලා වැඩක් තියෙනවා. ඒක තමයි මේ රටේ ජනතාව කියන්නේ. නිසා ඔයා වහම යන්න කියන එක තමයි කියන්නේ. ඔයාගේ ආණ්ඩුව තිලාස් කරගන්න කියන තමයි කියන්නේ. දැන් ඒක රැකගන්න මේගොල්ලෝ මේ හදිසියට ගේන්න හදනවා. දැන් හදිසියක් තිබුණාද? මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගේන්නේ. දැන් විදුලි බල මණ්ඩලය තියෙනවා. විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන තෙල් ටික දෙන්නේ නැත්නම් ඒක අත්‍යවශ්‍ය සේවාවක් තමයි. කොහොමද පවත්වාගෙන යන්නේ? සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවාව. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක පවත්වාගෙන යන්න බෙහෙත් යාති 40කට වැඩිය අඩුයි. ඔපරේෂන් එකක් කරාම ඒකට ඒ නිර්වින්දනය කරාට පස්සේ 100 ගන්න බෙහෙත් ටික නැහැ. ශල්‍ය කර්මයක් කළාට පස්සේ ඒකට බෙහෙත් ටික දෙන්න විදියක් නැහැ කියලා වෛද්‍යවරු හඬ නගා කියද්දි මේ අත්‍යවශ්‍ය සේවාව පවත්වාගෙන යන්න මේ අවම පහසුකම් ටික දෙන්න කියද්දි ඒක දෙන්න තියෙන ආණ්ඩුව මොකටද අත්‍යවශ්‍ය සේවාව පවත්වන්න හදන්නේ? මේ ගේන්න හදන්නේ පැහැදිලිව මර්ධනය සඳහා පමණයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඕගොල්ලන්ගේ රූකඩ ආණ්ඩුව 6න් 5ක් බලය ගත්ත ආණ්ඩුව 69 ලක්ෂයක් ඡන්ද දුන්න ජනතාවම තමයි අද ඇවිල්ලා පාරට ඇවිල්ලා කියන්නේ ඔයා අසාර්ථකයි. ඔයා අසාර්ථක පාලකේ. ඔයාට කිසිම දැක්මක් නැහැ. මේ රටේ ජනතාව එන්න දැන් හෙට ඉඳ වෙනකොට ඇට සැකිලක පාරේ මැරලා වැටෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඔයා ගෙදර යන්න. මුළු ආණ්ඩුවම ඉල්ලාස් දෙන්න. ඒ ජනමතයට කන් දීලා ඒකට හුඟන් දීලා ඒ තීන්දුව ගන්නේ නැතුව මර්ධනය දියත් කරන හදනවා නම් අපි පැහැදිලිවම කියනවා ඒ මර්ධනේ පුස්සක් වෙනවා. ඒ මර්ධනේ මොකද මෙයා තරම් ගැසට් රිවර්ස් කරපු කිසිම නායකයෙක් නැහැ. වර වලගම්බර රජුරෝ අඩු ගානේ මේ වගාව සාර්ථක කරා මේ වැව් හදලා වගාව සාර්ථක කරා අස්සන්න දුන්නා. එයාට හැංගිලෙන්න වෙන කාරණාවක් නිසා. නමුත් මෙයා ඒ වාර්තා දෙකම දැන් අනිත් පැත්තට කඩලා තියෙන්නේ. දැන් මෙයා අස්සන්න පුරන් කුඹුර අස්සද්දන්න කියලා ඇවිල්ලා තියෙන කුඹුර ටිකක් පුරම් කරලා දාලා තියෙනවා. අනිත් පැත්තෙන් දැන් හැංගිලා ඉන්න වාර්තාව මේ වලගම්බ රජු කිව්වේ වගේ 10 ගුණයක් වේගෙන් මෙයා හැංගිලා ඉන්නේ. ඒ නිසා මෙයා සම්පූර්ණ අසාර්ථකයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඔයා මේ ජනමතය තේරුම් ගන්න. ඒ නිසා මේකේ බොරු සෙප්පඩ විඥා මේ බය කරන්න මේ එහෙමකට මර්ධනය කරන්න මේ වගේ එන්න හදන්න එපා. ආණ්ඩුව වැරවැයම දක්වනවා මොනවා හරි කඩාකප්පාකාරී ක්‍රියාවක් හරි සිද්ධ කළා මේගොල්ලෝ මෙන්න මේ නිරායක මිනිස්සුන්ට විරුද්ධව මතයක් හදලා Taman මේ මිනිස්සු දඩයන් කරන්න යටපත් කරන මෙයා ජනමතය යටපත් කරන මේක ආයුධයකට පාවිච්චි. නිසා අපි කියනවා ඕක මේ සමාජයේ විසින් අපි මේ සියලු දෙනා එකතු කළා මේ රටේ ජනතාව විසින් අපි ඕක පරාජයටපත් කරන ඕක අකුල ගන්න තුරු අපි වැඩ කරනවා කියන එක තමයි. ඒකත් එක්ක හෙට දවසේ 11ට හෙට උදේ 4ට හෙට 4ට තියෙන ඒ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට තියෙන උද්ඝෝෂණයට සෑම මේකට සාමය අගය කරන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන යුක්තිය අගය කරන සාධාරණ අගය කරන හැම මිනිසෙක්ම එකතු වෙන්න කියලා ආයාචන කරමින් මාන්‍ය හඳුනායිස්. මොහොත් වින්දරාගමුව දුමින්දරාගමුව සංවිධායක ලේකම් පක්කරු ප්‍රගමන මධ්‍යස්ථානයේ දැන් අද මහින්ද රාජපක්ෂ ගිහිල්ලා තියෙනවා විතර ඥානක් හම්බෙන්න ගිහිලි ඊපස්සේ අනුරාධපුර ප්‍රතිපදා ගන්න උදා වෙලා තියෙනවා.
ඉතින් ඒකෙනුත් මේ රටේ ජනතාවට සංඥාවක් දීලා තියෙන ආණ්ඩුව මේ වලපය උඩපය තියාගෙන මේගොල්ලෝ විශ්වාස කරන්නේ කවුරු ගැනද? 69 ලක්ෂයක් ඡන්ද දුන්න කියලා කිව්වට ජනතාවගෙන් නෙමෙයි විශ්වාස තියාගන්නේ. ඒ විශ්වාසය හදන්නේ මේ වගේ අන්තරකාර ඉස්සරහා ගිහලා තමයි විශ්වාසය හදාගන්න තියෙන්නේ. ජනතාවගේ 69 ලක්ෂ ගැන කියෝ ව්‍යවස්ථාවේ කොළපෙන්න දඟලන අයට දැන් අනුරාධපුරේ ජනතාව උත්තරේ දීලා තියෙනවා. එතුමාට හොඳ රූ සංග්‍රහයක් හම්බෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ආණ්ඩුව දැන් මේ තව ඉන්න හදනවා නම් ඒ ඉන්න වෙන්නේ ওই විදිහට තමයි. ඒ කියන්නේ ওই විදිහට හැංගිලා මංකර වලට වෙලා හැංගිලා ඉන්න එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒ ඇස්සේ තමයි දැන් මේ උත්සාහ කරන්නේ හදිසි නීතිය දෙවෙනි වතාවට ක්‍රියාත්මක කරන්න. දැන් මීට කලින් හදිසි නීතිය ගෙනාවා අප්‍රේල් මාසේ 3 වෙනිදා ගොඩනැගිච්ච උද්ඝෝෂණ ව්‍යාපාරට එරෙහිව පස්සේ ආණ්ඩුව මේක අකුලගත්තා. ඒ වෙලාවේ අපි දැක්ක තරුණයෙක් දාලා තිනවා මේ සමාජ මාධ්‍ය ජාලයක හොඳ පෝස්ට් එකක්. ඌ දාලා තිබුණේ හදිසි නීතිය රෝල් කරලා ගහගනි ඉප්පේලිය. ඒ නිසා දැන් අපිට කියන්න ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට නැවත වතාවක් ඒ කතාවම තමයි. ඒ නිසා මේ හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ මේ උද්ඝෝෂණ ව්‍යාපාර මැඩලන්න හිතනවා නම් මේක මර්ධනය කරන්න හිතනවා නම් අපි කියනවා මේකෙන් කාටද කෙලවෙන්නේ නැත්නම් ඒක අපි කියන්න ඕනේ. මේකෙන් අන්තිමට සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම අපි මේ ආණ්ඩුව ඇතුළේ ඉතුරු කණ්ඩායම් වලට කියනවා හාරට බහින්න බැරි වෙන තත්ත්වයක් ඉස්සරහට ඔයගොල්ලන්ට හැදෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ දැන් මේක අපි දන්නවා ඒගොල්ලෝ ගණන් හදන විදිය. ඒගොල්ලෝ ගණන් හදන්නේ මේ ප්‍රශ්නේ කොයි වෙලේ හරි මේක අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා අපිට මේක කරගේ යනවා. කරගිලා අපිට ආපහු ඡන්දයට යන්න පුළුවන්. මේ අපිට මොනවා විදිහට බලය තහවුරු කරගන්න පුළුවන්. මේක තමයි ඒගොල්ලෝගේ ලෝකයේ දැන් ඒගොල්ලෝ හිතන විදිය. අපි බොහොම පැහැදිලිව කියනවා මේ අරගලයේ ඇතුළේ ඉන්න දේශපාලන අන්ධයන් විදියට අපි කියනවා වෘත්ති සම්ප්‍රදාය ව්‍යාපාර විදියට අපි කියනවා මේක එහෙම ආපහු හැරෙන බලවේගයක් නෙමෙයි නිර්මාණලා තියෙන්නේ. ඒ නිසා මේක පැහැදිලිවම දවස ගානේ මේක වර්ධනය මොකද මේකට ඉන්ධන සපයන ආණ්ඩුව. දැන් පෙට්‍රල් මිල වැඩි වෙනකොට, ඩීසල් මිල වැඩි වෙනකොට, මිනිස්සු පෝලිං වල ඉන්නකොට, ගෑස් පෝලිං හැදෙනකොට ඒ ක්‍රමානුකූලව මේ ප්‍රශ්නේ තව වර්ධනය වෙනවා. දැන් ඉස්සරහට ආහාරයෙන් එනවා. ඉස්සරහට ආහාර අර්බුදයක් එනවා. ඒතර සාගතයක් එනවා. ඒතර මේ හැම එක විසින්ම ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව මේ බලයට එරෙහිව ප්‍රකෝපකාරී ඉස්සරහට එනවා. ඒ නිසා උගලට මේක නවත්තන්න බෑ. අර යනාකා කොරහක් බින්දන යනවා කියලා කතාවක් තියෙනවනේ. දැන් මේකට ලෑස්ති. ඒ නිසා මේක අපි අනතුරු තියෙන්නේ මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කණ්ඩායමට. ඒ කියන්නේ පොහොට්ටුවේ කවුරු හරි හිතන් ඉන්නවනම් කවදාරි දවසක මේ රටේ ඉස්සරහට දේශපාලනය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන් ඉන්නවනම් මොන හරි කරන්න ඉස්සරහට. മന്ത്രി ධූරයක් හරි ගන්න හිතන් ඉන්නවනම් ඒකේ ඉන්න අය මේ නටන නාටකම මේ ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි මේ ජෝඩුව නටන නාටකම බැසිල් රාජපක්ෂ හැංගිලා නටන නාටකම නවත්තන්න ඕගොල්ලෝ මැදිහත් වෙන්න. ඒක තමයි අපිට දැන් කියන්න තියෙන්නේ. ඒ නිසා මේ නාටකමට ඉඩ දුන්නොත් එහෙම කිසිම ආකාරයකින් ওই දේශපාලන පක්ෂ ඔක වටේ ඉන්න කාටවත් රටේ දේශපාලනයක් කරන්න ඉතුරු වෙන්නේ නැති තැනකට මේ රටේ දේශපාලනය ගමන් කරනවා. ඔයගොල්ලෝ ආයුධ පාවිච්චි කරොත් අපිට පේනවා හමුදාවක් ඇඳවනවා කියලා කියනවා, අදිස් නීති ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. ඊළඟට අත්‍යවශ්‍ය සේවා නියෝග වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සෙල්ලම එතෙන්ට ගෙනියන්න හදනවා නම් මේ ක්‍රියාවලිය එතෙන්ට ගෙනියන්න හදනවා නම් අපි පැහැදිලිව කියනවා මේ රටේ දේශපාලනයේ ඉස්සරහට එක්සත් ජාතික පක්ෂයට පහුගිය ඡන්දේ අත්වෙච්ච ඉරණම අත්වෙන තැනට ওই දේශපාලන පක්ෂ වල යනවා කියන එක ඒක නවත්තන්න බෑ. ඒ නිසා මේක එතෙන්ට කරව ගන්නවද නැති කියලා තීරණය කරන්න තියෙන දැන් රාජපක්ෂවල නෙමෙයි. රාජපක්ෂවල වටේ ඉන්නට අපි කියනවා ඕගොල්ලෝ දැන් තීරණයක් ගන්න ඕගොල්ලෝගේ දේශපාලන අනාගතය ගැන හිතලා. ඒ නිසා හදිසි නීති සම්බන්ධව ඕගොල්ලෝ තීරණයක් ගන්න ඕනේ. ඒ වගේම ඉතුරු මේ රාජපක්ෂලගේ පාලනයට තවදුරටත් මේ පවට කරගහනවා. මේ පව්කාර මේ පවට තවදුරටත් කරගහ යනවාද කියලා ඕගොල්ලෝ තීරණයක් ගන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලන්ට අපි තීරණයක් ගන්න ඉඩ තියෙනවා. අපි ඒ වගේම ආණ්ඩුවට කියනවා හදිසි නීතිය මේක ඕගොල්ලෝ මේ ක්‍රියාත්මක කරන්න ලැබුවට මේකෙන් නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේ රටේ දැන් තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව විදරයා යුතුයි. ඒ වගේම හොරා කාපු සල්ලි ජනතාවගේ අත්පත් කරගත යුතුයි. ඒ වගේම විධායක ජනාධිපතිතුමනි අහෝසි කළ යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ තවත් බහුතර ජනතාවගේ පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් සියල්ල ජයග්‍රහණය කරන වැඩපිළිවෙලකට මේ රට රැගෙන යා යුතුයි. ඒ සඳහා අපි අපේ උපරිම දියත් කරනවා. මම විදර්ශන කන්නංගර මෙතන දැන් අපි දන්නවා කලාකරුවන් උද්‍ය සමිති බහුජන සංවිධාන සියල්ලන් එකතු වෙලා පොදු හඬක් වෙනුවෙන් තමයි නියෝජනය කරන්නේ. අපි අතට දන්නවා දැන් මේ ලෝකයේ
කොලොම්බියාව සහ ඉතාලිය වැනි රටවල් වල ඉන්නවා යම්කිසි පාතාල පෞල් කාටල. ඒ කියන්නේ ඒගොල්ලෝ දේශපාලනයක් අසුරවනවා. ඒක එක්තරා පෞල් තියෙන්නේ. ඒ පෞල් විසින් යම්කිසි විදිහේ තම දූෂිත ආර්ථිකයක් අරන් යනවා. ඒකට එහෙම උදාහරණ ලෝකේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලලා තියෙනවානේ ගෝඩ්ෆාදර් වගේ චිත්‍රපටයක ඒ වගේ උදාහරණ අපිට තියෙනවා. right? එතකොට ලංකාවේ රාජපක්ෂ පාලනය කියලා කියන්නේ ගෝඩ්ෆාදර් චිත්‍රපටිය වගේ ඉතාලියේ සිසිලිය වගේ මෙන්න මෙහෙම අපිට කියපුවා පාතාල ආර්ථිකයක් සහිත පෞල් කාටල යක්. right? එතකොට ඒගොල්ලෝ දේශපාලනය කියලා මෙච්චර දශක දෙකක් පුරා ඒගොල්ලෝ කලේ මොකද්ද කියන එක දැන් තමයි ජනතාවට තේරෙමින් තියෙන්නේ. ඒකට මේ පාතාල රාජපක්ෂ පෞල් කාටලය තමන්ගේ ආධිපත්‍ය ජනතාවට ප්‍රතිරෙව්වේ එක්තරා විදියක මර්ධනය සහ අනෙකුත් ජනවාර්ගික අනෙකුත් ආගමික කණ්ඩායම් මත තම ත්‍රස්තයක් වපුරන මර්ධනයක් වපුරන. ඒකෙන් තමයි දකුණේ ඉන්න බහුතර ජනතාවගේ යම් එකඟතාවයක් ගත්ත. ඒ කියන්නේ මේ පාතාල රාජපක්ෂ පෞල් කාටලයේ බලය තිබුණේ එක්තරා විදියක වෙනත් ජනවර්ග වෙනත් ජාතීන් වෙනත් ආගම් වලට එරෙහිව දියත් කරපු ඒ මර්ධනයට පාවිච්චි කරපු නීති රීති රෙගුලාසිත් එක්ක. එතකොට අන්නේ නීති රීති රෙගුලාසි වල මූලික දේ තමයි මේ හදිසි නීතිය සහ අනෙකුත් මර්ධන නීති අලපන. දැන් ආයේ ඒ සෙල්ලම රාජපක්ෂලා ගේන්නේ යනවා. ඊට දශකයකට විතර කලින් මේ මර්ධන නීති ගේනකොට ලංකාවේ බහුතර ජනතාව තුළ දකුණේ බහුතර ජනතාව තුළ ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. ඒ වගේම ඕනනම් කියන්න පුළුවන් එකගතාවයකුත් තිබුණා කියලා. නමුත් රාජපක්ෂ පාලනය දැන් කුජීත වෙලා නන්න පෝල් වෙලා නන්නත්තර වල ඉන්න වෙලාවක්. ඒක නිසා තමයි අද අපි දැක්කා මහින්ද රාජපක්ෂ මේ අනුරාධපුරයේ ගිහිල්ලා රුවන්වැලි සෑයත් පුදා ගන්න ගියාම ඉතිහාසයේ විහිළු සහගත විදියට ඉතිහාසයේ කවදාවත් හිතපු නැති විදියට විශාල වූ සංග්‍රහයක් විශාල විරෝධයක් ජනතාවගෙන් එල්ලුනේ. ඒ කියන්නේ මේ පාතාල පෞල් කාටලයට තිබ්බ ජනතා සහභාගීත්වය ඉවරයි. ඒ කියන්නේ ජනතාවගේ සහයෝගය තිබුණොත් තමයි මේ රාජපක්ෂ පන්නේ පාලනයකට අවශ්‍ය වෙන්නේ. ඒ සුජාතභාවය තියාගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි දන්නවා මේ වෙනකොට ඒ සම්බන්ධය ඉවරයි. නැත්තම් ඒකෙන් පුළුවන් ජනතාවගේ තිබ්බ මතවාදී ආවරණය දැන් ඉවරයි. දැන් මේගොල්ලන්ට තියෙන එක දෙයයි. ඒ තමයි දඩයම. ඒ කියන්නේ ජනතාවගේ සහයෝගයක් නැති මර්ධනකාරී පාලනයක් අවසානය ගන්න ක්‍රියාමාර්ගය මර්ධනය. ඒකට අපි එකට කියනවා ඒ කියන්නේ මතවාදී ආධිපත්‍ය නැති වුණාම එතට එන්නේ මර්ධනය සහ යම් කිසි විදිහේ තර්ජනයන් සහ සාමූහික බියගැන්වීම. ඒකට තමයි මේ එනින් තිබෙන්නේ. හැබැයි මේක සාර්ථක වෙන්නේ නැහැ දැන්. ජනතාවත් රාජපක්ෂ පාලනයත් අතර තිබ්බ අවසාන සිමෙන්ති බදාමත් ගැලවිලි ඉවරයි. ඒ නිසා අපි කියනවා මේ මර්ධන අනපනත් වලින් හදිසි නීති වලින් සෙල්ලම් දාන්න එන්න එපා. මීට දශක ගණනාවක් පුරා දාපු සෙල්ලම් වගේ දාන්න එන්න එපා. මර්ධනයේ නීතියටපත් කරන්න. ඒ නිසා අපි කියනවා දැන් මිනිස්සු බය වෙන්නේ නැහැ. මිනිස්සු ගෝඨාභය රාජපක්ෂගේ මේ ජනාධිපති මිනිස්සු තුල බය වගා කරන්න බෑ. කන්න නැතුණාම බොන්න නැතුණාම ජීවිතේ හිත දවස ගන්න කිසිම බය ඇති කරන්න බෑ. බය ඉවරයි. ඒ නිසා ජනතාව බය වෙන්නේ නැහැ. මේ ක්‍රීඩාව කරන්න හදන්න එපා. මේ හදිසි නීති ක්‍රීඩාවෙන් උඹලට වැඩිදුර යන්න හම්බෙන්නේ නැහැ. ජනතාව එක හඬක ඉන්නේ. ජනතාව ඉන්නේ එක මතයක. නිසා ඒ මතයේ ශක්තිය විසින් මේ හදිසි නීති මේ අතුළු මර්ධන රෙගුලාසි සියල්ල පරාජයටපත් කරනවා. ඒ වෙනුවෙන් විකටම අපි ක්‍රියාමාර්ගවල ඉන්නවා. හෙට දවසේ සඳුදා 9 වෙනිදා හවස 4ට සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර, කලාකරුවන්, වෘත්තිකයන් මේ සියල්ලන් එකතු වෙලා මහජන උද්ඝෝෂණයක්, තම දැඩි විරෝධතාවයක් පළ කරනවා. කොළඹ දුම්රියපොළ ඉදිරිපිට අපි කියනවා එතනින් විතරක් අපි මේ විරෝධය නවතින්නේ නැහැ. මේ මර්ධන නීති හදිසි නීති අනපන කකුලා ගන්න අතුරු මේ ජන බලය මේ සිසු ජන බලය පෙරට හැදෙනවා. ඒකට ඉතිහාසයක් අපිට තියෙනවා. මේ පරාජය කරනවාමයි. ඒ විතරක් නෙමෙයි
එතනින් ඔබට රාජපක්ෂ පවුල් රෙජීමයක් මේ රටේ සදාට මතු ගාලා දාන නිශ්චිත දවස ඉතාම ඉක්මනින් උදා වෙනවා. අපි ඒක උදා කරනවා. මම කතා කරන්නේ මේ රටේ පුරවැසියෙක් හැටියට. මට මාසෙකට උඩදී මේ රටේ ජනතාව පාර්ක බැස්සේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙන්නට ගෙදර යන්න කියන යෝජනාව කරමි. එතකොට දැන් මේ දෙන්න මොකක්ද මේ කරන්නේ? මේගොල්ලෝ මේගොල්ලන්ගේ අවසාන තුරුන්කුව හැටියට ගේන්න යනවා හදිසි නීතිය. හදිසි නීතිය ගේන්නේ මොකටද? මිනිසුන්ට ගෑස් බෙදන්නද? තෙල් බෙදන්නද? නැත්නම් පෝලිං අඩු කරන්නද? එතකොට හදිසි නීතිය ආවහම මේ රටේ පෝලිං නැති වෙනවද? මහත්වෝ මම කියන්න කැමති කරුණා කරලා අකුඩකට ගෙදර යන්න. මෙතනින් එහාට ඔබව ප්‍රතික්ෂේප කරලා තියෙන මේ රටේ ජනතාව එපා කියනවා. ඔබ මේ විනාශ කරමින් ඉන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය. මේ රටේ දරුවන්ගේ අනාගතය. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, මර්ධනය කරමින් ජනතාවට මේ දැන් එදා මේ හොඳටම ගැහුවා පැලවත්ත හන්දියේදී තරුණයෙක්ට ජනතාව මේ විදිහට මර්ධනය කරමින් මොකක්ද මේ කියන්න හදන්නේ? කියන්න තියෙන පළවෙනිම කාරණය අපි මොන හදිසි නීතිය ගෙනාවත් අපි බය නැහැ. අපි ඉස්සරහට ගත්ත අඩියේ පස්සට තියන්නේ නැහැ කියන එක කියන්න කැමතියි. ඊළඟට මම මේ යෝජනාවක් කරන්න කැමතියි මේ රටේ ඉන්න සිඟිති මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට පාර්ලිමේන්තුවේ තියෙන ජනතාවගේ බදු මුදලින් ඔයගලන්ට සිඟිති ආතල් ගන්න නෙමෙයි. ඒකින්ද මම කැමති මේ යෝජනාව හොඳද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම කැමති පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයන්ගේ බිරින්දෑවරුන්ට දියණිවරුන්ට යෝජනා කරන්න මේගොල්ලන් මොලේ විකෘති වෙලා තියෙනවා නම් ගෙදර ආපු වෙලාවක පොඩ්ඩක් කියලා දෙන්න මේ මිනිස්සු ජනතාව මේ පුලා කියන්නේ මොකද්ද කියලා. ජනතාවගේ ඉල්ලීම මොකද්ද කියලා. ඒකින්ද කරුණා කරලා හදිසි නීතියක් කැමති තැනක රෝල් කරලා ගහගෙන කරුණා කරලා ගෙදර යන්න. ස්තුතියි. සංගතිය බෞද්ධ සංවිධානයේ ස්වයං රැකියා වෙළඳ කර්පාන්ත සමස්ත වෙළඳ ප්‍රජාව නියෝජනය කරමින් මම ලක්මාලි මද්දගේ. ඇත්තට මේ රටට සිද්ධ වෙලා තියෙන්නේ රාජපක්ෂ සාපය. රාජපක්ෂ සාපයක් මේ රටට වැදිලා තියෙන්නේ. හොයාගන්න නැති තැනක රොබොට් එකක් යවලා තාමත් ඒක හොයාගන්න නැහැ. හැමදාම තාරුණ්‍යයට හෙටක් තියලා අපිට අද දවසේදී අපිට තාරුණ්‍යයක් හම්බ වෙලා නැහැ. බාලගිරි දෝෂේ විතරයි. තාරුණ්‍යයට හැමදාම හෙට අද දවසට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ පුතුන්ට අප්පච්චි වෙච්ච අප්පච්චිට මේ රටම අප්පච්චි කිව්වා. ඒක තමයි මේ රටට වැදිච්ච සාපේ. ඉතින් මේ සාපෙන් රට ගොඩ ගන්න ඕනේ. මේ සාපෙන් රට ගොඩ ගන්න තමයි මේ ජනතාව හයවෙනි පාරට බැස්සේ. හයවෙනි පාරට බැහැලා ඉල්ලුවේ රාජපක්ෂ දෙකල ඔබ දෙන්නට ගෙදර යන්න කියලා. ඔබ දෙන්න තීරුම් ගත්තේ මොකද්ද? ඔබ දෙන්න යන්නේ කොයිද? මල්ලි පොල්නේ කවුරුටත් අනුගමනය කරමින් ජනතාව ඉල්ලන්නේ එක. ඔබලා දෙන්න උත්තරේ තව එකක්. හදිසි නීතිය ගෙනාවා. මේ හදිසි නීතියයි හදිසියෙන් ගෙනාවේ. මේ මිනිස්සු ඉල්ලුවේ නැහැ. මේ හදිසි නීතිය රටට අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ අවශ්‍ය කරන අත්‍යවශ්‍යම සේවා සපයන්න. අත්‍යවශ්‍යම සේවා සපය ගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවද? අද වෙනකොට මිනිස්සුන්ට කන්න නැති දේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න දෙන්න පුළුවන් උනාද? පොහොර ප්‍රශ්න ගෙනහලා පොහොර මහපියාවක් ඇති කළා මිනිස්සුන්ට කන්න නැති කළා. මේ අත්‍යවශ්‍ය දේවල් හැමදේම පාරට ඇදලා දාලා මිනිස්සුන්ට පාරට පස්සලා මොකද්ද මේ ගෙන්න හදන හදිසි නීතිය? මේ මර්ධනීයට විතරයි මේ හදිසි නීතිය ඔබ ගෙනහලා තියෙන්නේ. කරුණාකර මේක අකුලගෙන ගෙදර යන්න. මම මේක අවස්ථාවක් කරගන්නවා. 6 වෙනිදා ඔබලා විසින් කරපු අමානුෂික පහර දීමක් නිසා අද මේ මොහොත වෙනකොනුත් කොමගම රෝහලේ ප්‍රතිකාර ගන්න තරුණෙක් ඉන්නවා. ඒ හා සමානව තවත් ප්‍රතිකාර ගන්න මේ තරුණ පරපුර ඕන තරම් ඇති. මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ ප්‍රහාරයන් දැඩි ලෙස හෙලා දකින්නවා. අපි වෘත්තීය සමිතිය හා බහුජන සංවිධානයේ වෙනුවෙන් අපි මේ ප්‍රහාර හෙලා දකින්නවා. ඔබතුමාලා තවදුරටත් මේ ගේන හදන හදිසි නීතිය මේ විදිහට ප්‍රහාරයන් තුලින් මර්ධනය කරන්න නම් තවදුරටත් මේ රටේ මිනිස්සු ලෑස්ති නැහැ ඔබේ හදිසි නීතිය පිළිගන්නට. මම ලංකා ප්‍රගති සංගමයේ ලේකම් අයිතියන්නේද මේ රටේ ජනතාව ඉතාමත්ම
දුර්භික්ෂයකට මුහුණ දෙන කාලයක් කියලා කියන්නේ. හරියට කන්න නැහැ. දරුවෙකුට ඉස්කෝලේ ඇවිල්ලා කන්න නැතුව කලන්තේ දාලා වැටෙන සමයක් මේ. මේක ලංකාව ගෙටානිත වෙද්දී ණය ගන්න බැරි වුණොත් විශාල මානුවරක් වෙනවා. කන්න නැහැ, වගාවක් නැහැ. කිසිම අස්සන්නක් වගාවේ අස්සන්නක් කොතනකවත් නැහැ. වගා කළා නැහැ. පෝර නැහැ, අවශ්‍ය පලිබෝධනාශක නැහැ. ගොවියා නිකන් ඉන්නේ, කන්න නැහැ. සල්ලි තියුණත් කන්න නැහැ. දැන් ඉදිරියට බඩු මිලේ හැටියට මිනිස්සු ගාව සල්ලිත් නැහැ. මේක නිසා මේ කාලකන්ණි යුගය, දුර්දාන්ත යුගය නිමා කරන්න කාලය ලැබිලා තියෙනවා. ඒක කියලා ජනතාව go home කිව්වාම මෙයාලා හදිසි නීතියක් ගෙන ආවා. හදිසි නීතිය ගහ ගන්නවා තමුසෙට ඕන තැනක රෝල් කළා. ආයේ කතා කරන්න දෙයක් නැහැ. දැන් යන්න විතරයි තියෙන්නේ. යන දිබ්බායමකට යනවා. ඕන ගුබ්බෑයමකට යනවා. මේ රටේ මිනිස්සුන්ට, දරුවන්ට, ජනතාවට ඉන්න ඉඩ දීලා. ඒක කියන්න තමුසේගේ හදිසි නීතිය ගහ ගන්න කියලා ඕන තැනක හෙට අපි එනවා 4ට ස්ටේෂන් එක ගාවට. ඔව් අපි කියනවා හදිසි නීතිය ගෝඨා තමුසේ ගහ ගන්න ඕන තැනක. තවත් කතා කරන්න දෙයක් නැහැ. මේ රටේ ජනතාවට නිදහසේ ඉන්න දෙනවා කියන එක විතරයි අපිට කියන්න තියෙන්නේ. බැහැලා යනවා යන්න තන ජන දිබ්බායමක. ස්තුතියි.